ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ප්‍රධාන රූපවාහිනී 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජය කොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර ලබා දෙන බව අගමැති පාර්ලිමේන්තුවේදී පවසයි. මෙරට දෛනික වැඩිම කොවිඩ් ආසාදිතින් ඊයේ දිනෙන් වාර්තා වෙයි. දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මැදියම් රැයේ සිට පැය 48ක වෘත්තීය ක්‍රියාමාර්ගයක. පාරම්පරික පොල්තෙල් කර්මාන්තය වැසී යාමේ අවදානමක්. මියන්මාර හමුදා පාලකයා අවුන් සාන් සුකීගේ පක්ෂ කාර්යාලයට කඩාවදී. මෙරටින් දෛනිකව වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ ආසාදිතින් 976 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එනු මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 71211ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදිතින් 976 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වූ අතර එය මෙතෙක් දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව වෙනවා. මීට පෙර වැඩිම දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ පසුගිය ජනවාරි මාස 28 වන දිනයි. එදින හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 892ක්. කෙසේ වෙතත් ඉන්පසු අවස්ථා කිහිපයකදීම දෛනික ආසාදිතින් 800 සීමාව පසු කළ අතර පෙරේතා දිනයේදීද ආසාදිතින් 878 දෙනෙකු හඳුනාගෙන තිබුණා. කොළඹ දිස්ත්‍රික්කයට පසු ඊයේ වැඩිම ආසාදිතින් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 227ක්. මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 100 සීමාව ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 150ක් ලෙසයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 49ක්, බදුල්ලෙන් ආසාදිතින් 38ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 27ක් ඊයේ දිනේදී වාර්තා වී තිබෙනවා. මේ අතර තවත් කොවිඩ් මරණ 5ක්ද ඊයේ දිනේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 370ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොවිඩෙන්වත් ලබා දීම ආරම්භ කළ පසුගිය 29 වනදා සිට ඊයේ දිනේ දක්වා කාලය තුල පුද්ගලයන් 1,74,193 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඊයේ දිනේදීත් පුද්ගලයන් 6,431 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බවයි එමගින් සඳහන් කළේ. මේ අතර මෙරට භාවිතයට ගනු ලබන කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් ඖෂධ නිෂ්පාදන සැපීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වෛද්‍ය චන්නජය සුමන මහතා අදහස් පළ කළා. මේ වෙනකොට අපිට චීන ස්පුට්නික් එන්නත ඒ වගේම චීන සයිනෝෆාර්ම් එන්නත සහ ඉන්දියානු ಭಾರತ್ බයෝටෙක් සමාගම නිපදවපු එන්නත ලියාපදිංචි කිරීම සඳහා ඇදුම්පත් ඉදිරිපත් වෙලා තියෙනවා. අපේ විශේෂඥ කණ්ඩායම එහි දත්ත මේ දවස්වල විශ්ලේෂණය කරගෙන යනවා. ලංකාවේ මේ දැනට වර්තමානයේ සැරිසරන ප්‍රභේදය භයානක මේ ජාන විකෘතිතා තියෙන ප්‍රභේදයක් නෙවෙයි. අපේ විශ්වවිද්‍යාලයෙන් දිගටම මේ ජානමය පරීක්ෂා කරගෙන පවතින මේ අවස්ථාවෙත් කරනවා. පිට රටවල් වලින් ඒ වගේ භයානක වේරියන්ට්ස් එහෙම නැත්නම් ප්‍රභේද ලංකාවට ඇතුළු වෙනවද? එහෙම නැත්නම් ලංකාවෙන්ම ඒ වගේ ප්‍රභේද ඇති වෙනවද කියලා බලන්න දිගටම පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් සිදු කරන ජනමාධ්‍යවේදීන්ටද කොවිෂීල්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා දීමට කටයුතු කරන බව විශේෂ අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා. ඒ සඳහා වන ඉල්ලීම විශේෂ අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකාර ඇසවීමේදී. ගම්පහ පොදු වෙළඳ සංකීර්ණය සහ අවට පිහිටි වෙළඳ සැල් 400 අතරින් 250ක් පමණ වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ පසුගිය දින 4ක කාලය තුල සිදු කළ පරීක්ෂණවලදී වෙළඳ සැල් හිමියන් 58 දෙනෙකු කොවිඩ් ආසාදිතින් ලෙස හඳුනා ගැනීමත් සමගයි. මේ අතර වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා අද යුද හමුදා රෝහලේදී COVID-19 මර්ධන එන්නත ලබාගෙන තිබෙනවා. අමාත්‍ය සී.බී. රත්නායක මහතා COVID-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් දෙදෙනෙකුගේ ළඟම ආශ්‍රිතයෙකු වීම නිසා පසුගිය මාස කිහිපය තුළ අවස්ථා දෙකකදී ස්වයං නිරෝධායනයට යොමු වී පසුව සිදු කරන ලද PCR පරීක්ෂණ වාර්තා අනුව අමාත්‍යවරයාට COVID-19 වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වුණා.
මේ වන විට වෛරස් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5197ක් වන අතර වෛරස් ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 694ක්. එමෙන්ම වෛරස් ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 65644ක් ලෙසයි. මේ අතර අද දිනේද නව කොවිඩ් ආසාදිතින් 539 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. යනු මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 71750ක් දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසය ප්‍රජා සෞඛ්‍ය ගැටලුවක් වන බැවින් ජනතාවගේ සහාය නොමැතිව මෙය පාලනය කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසුවේ මේ සඳහා ජනතාව වගකීමකින් සහාය ලබා දීම අත්‍යවශ්‍ය වන බවයි. වැඩි අවධානයක් යොමු වෙලා තිබුණා අවදානම් කලාප කියන තැන් වලට. ඒ අවධානය යොමු කිරීමත් සමගම දැන් ඇති වෙලා තියෙන තත්ත්වය තමයි රෝගය දුර ප්‍රදේශ වලට පැතිර යාමේ අවධානම ඇති වෙලා තියෙනවා. ඒක නිසා මේක අර සාමාන්‍ය රෝගයක් දිහා බලන විදිහට බැලිය කි රෝගයක් නෙමෙයි. මේක පුද්ගලයෙකුට සීමා වෙලා හිතන්න බෑ. ප්‍රජාවකින් සාමාන්‍ය ජනතාවකින් වෙන් කරලා කතා කළ නොහැකි රෝගයක්. දැන් ප්‍රජාවේ සෞඛ්‍ය ගැටලුවක් නම් ප්‍රජාවේ සහයෝගය නැතුව කිසිදු ආකාරයකින් ප්‍රජා සෞඛ්‍ය රෝගයක් පාලනය කිරීම දුෂ්කරයි. ඒ නිසා මේ වෙලාවේ ජනතාවම ඉතාමත් වගකීම වැඩ කරන්න ඕනි. මේ වර්ධනය වෙන අංකය දිහා විතරක් නෙමෙයි, ඒ වර්ධනය වෙන අංකය එහෙම වර්ධනය වෙන්න හේතුව මොකක්ද කියන එකත් හොඳින් අවබෝධ කරගන්න ඕනි. ඒ වර්ධනය වීමේ හැකියාව වෙනුවෙන් තමුන්ට කරන්න පුළුවන් මොකද්ද? අපි කණ්ඩායමක් වශයෙන් කරන්න පුළුවන් මොකද්ද කියන කාරණා කතා කර කර ඉන්න ඕනි. ඒ ගැන අවධානය යොමු කරන්න ඕනි. ඒ අනුව ක්‍රියා කරන්න ඕනි. එහෙම නැතුව රජයකට හෝ සෞඛ්‍ය අංශයට හෝ හමුදාවට හෝ සෞඛ්‍ය බිමට්ටමේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන ඒවට යෙදිලා ඉන්න කණ්ඩායමට හෝ දොස් කීමකින් විතරක් සීමා වෙලා බෑ. ඒ අවශ්‍ය සහයෝගය ජනතාව ලබා දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ වෙලාවේ ජනතාව වෙනදටත් වඩා අවධානයකින් මේ ගැන ක්‍රියා කරන්න ඕනි. මේ දීලා තියෙන සෞඛ්‍ය උපදෙස් සියල්ල ඉතාමත්ම වගකීමෙන් යුතුව ඉටු කළ යුතු කාලයක් පැමිණලා තියෙනවා කියන එක තමයි අපිට සඳහන් කරන්න පුළුවන්. කොවිඩ් ආසාදිතව මේ යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර ලබා දෙන බව අග්‍රාමාත්‍යවරයාද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අග්‍රාමාත්‍යවරයාට යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඒ පිළිබඳ වගේම තවත් ජනතා ගැටලු කිහිපයක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විවාද සිදු කළා. දරු කතානායකතුමනි ඊයේ මේ සභාගර්භයේදී අපේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතුමිය රෝහණ බණ්ඩාර මැතිතුමාට උත්තරයක් දුන්නා වතුරෙන් කොවිඩ් හැදෙන්නේ නැහැ කියලා ඉවරලා. එහෙමනම් දැන්වත් අපි අහන්න කැමති අගමැතිතුමාගෙන් මේ භූම දානය සඳහා අවසර දෙන්න. රීති ප්‍රශ්නයන්නේ වෙන ප්‍රශ්නයක්. අනවශ්‍ය ප්‍රශ්නයක් අදිනවා. ඒකර් මහත්තයා මන්ත්‍රීතුමා මේ අහපු ප්‍රශ්නෙට මට කියන්න දෙන භූම දාන කරන්න ඉඩ දෙනවා. COVID-19 නැමැති අඳුරු වලාවෙන් මතුවෙච්ච රිදී රේඛාව තමයි කිරිපිටි වලට අපිට 20දී බිලියන 50ක් ඉතුරු කරගන්න පුළුවන් වීම. දැන් මේක මෙතනින් ඉදිරියට යනවා මිසක් අගමැතිතුමනි පස්සට යන්න බෑ. පිටිකිරි ආනයනෙන් අත්‍යවශ්‍යම දෙයකට ගෙන්නන්න වෙන්න පුළුවන් යම් ප්‍රමාණයක්. පිටිකිරි සහ දීරකිරි මේඩ් ඉන් ශ්‍රී ලංකා. අපේම කියන උදාන වාක්‍ය කියන්න පුළුවන් අවුරුද්ද මොකක්ද කියලා මම දැනගන්න කැමතියි. මේ චරටේ ජනතාවට දීපු පොරොන්දුවක් තමයි කිරිවලින් ස්වයංපෝෂිත රටක්. ඒ වගේම ඔබතුමා කියනවා වගේ අපි දවසකට US මිලියන 1ක කිරිපිටි ආනයනය කරනවා. අපේ රටේ සත්තු ලක්ෂ 12ක් හිටියත් කිරි ගන්න සත්තු ඉන්නේ ලක්ෂ 2කමාරයි. අපේ රටේ ජාතික අවශ්‍යතාවය මිලියන 7200යි ලීටර්. නමුත් අපි 4600යි නිෂ්පාදනය කරන්නේ. අපි ඉදිරි වසර 4 තුල මෙතෙන්ට ගෙනියන්න අපි අනුගමනය කරන ක්‍රමවේද 3ක් තියෙනවා මන්ත්‍රීතුමා. පළවෙනි එක තමයි අපිට ඉන්න සත්තුගෙන් එවරේජ් එක ලීටර් 3යි තියෙන්නේ. මේක ලීටර් 5 දක්වා වැඩි කිරීමට සත්තුන්ට අවශ්‍ය කෑම ටික වතුර ටික දෙන්න, ගවගාල් ටික හදන්න අපි මිලියන 400ක් වෙන් කරලා තියෙනවා. සැප් එකෙන් වෙනම මිලියන 300ක් තියෙනවා. එක ඉලක්කයක්. දෙවැනි එක ගැප් ගන්නේ නැති ලක්ෂ 2ක් සත්තු ටිකට ගැප් ගැනීම සඳහා AI වල බඳවාගෙන ට්‍රේන් කරලා ඒ වැඩපිළිවෙල වෙනම යනවා. ඊට අමතරව මහා පරිමාණ සමාගම් එක්ක සාකච්ඡා කරලා අපේ රටේ දේශීය කර්මාන්තකරුවන් එක්ක සාකච්ඡා කරලා කිරිහරක් 15000ක් ගේන්න. දැන් පළවෙනි අදියර කිරිහරක් 5000ක් ගේන්න සමාගම් දෙකක් එකග වෙලා අපි දැන් ලබන සතියේ කැබිනට් පත්‍රිකාවක් යනවා ඉඩම් ලබා දීම සඳහා. ඒ නිසා මේ කාරණා තුනත් එක්ක අනිවාර්යෙන් 2024 වෙනකොට අපේ ඉලක්කය අවම 80%ක්වත් දියර කිරිවලින් ස්වයංපෝෂණය කිරීමේ වැඩපිළිවෙලට අපි යනවා. ඇත්තටම අපිට ගැලපෙන්නේ හොයලා බැලුවොත් ලංකාවේ ඉන්න බටුහරකාට ආසන්නව සමාන ඉන්දියන් ගව විශේෂ. එතකොට ඒකේ දියුණු කරපු ප්‍රභේද තමයි ගන්න ඕන. පළවෙනි කාරණාව
ඔබතුමන්ලා මේ ආනයනය කරද්දී ඒ ප්‍රභේද ගැනද අවධානය යොමු කරන්නේ නැත්නම් ආපෞතරයක් නවසීලන්තේ ඕස්ට්‍රේලියාව පැත්තට හැරෙනවාද ඒකම කිරි වරණ ලද දෙනුන් සහ පිරිමි සතුන් මේ කිරි නිෂ්පාදනයේදී තියෙන මේ චැලෙන්ජ් එකට නැත්නම් මේ අභියෝගයට මුහුණ දෙන්න මොකද්ද තියෙන ක්‍රමෝපායික සැලැස්ම? ඉන්දියාව ප්‍රතිපත්තියක් හැටියට සත්තු දෙන්නේ නැහැ අපිට. මේ ගෙන්නන්න හදන්නේ ආණ්ඩුව නෙවෙයි. මේ සත්තු ගෙන්නන්නේ පුද්ගලික ආයෝජකයෝ. ආණ්ඩුව ආයෙ මැදිහත් වෙන්නේ නැහැ. පුද්ගලික ව්‍යාපාරිකයන්ට අපි ඉඩම් දෙනවා. පුද්ගලික ව්‍යාපාරිකයෝ තමයි මේ සත්තු 10 ගේන්නේ. ඒ නිසා ඕස්ට්‍රේලියාවෙන් මේ සත්තු ගේන්නේ නැහැ. ඔබතුමාට මම වගකීමකින් කියනවා. දෙවෙනි එක පිරිමි සත්තු. අපි හඳුනාගෙන යනවා NLDB එකේ ෆාම්ස් වලට මේ පිරිමි සත්තු ටික ගෙනෙල්ලා අපි බලා ගන්න. ඒ වැඩපිළිවෙල පිළිබඳ දැනට සාකච්ඡාවෙන් පවතිනවා. පෙබරවාරි මස 14 වන දිනට සමගාමීව නීති විරෝධී ක්‍රියාකාරකම් සංවිධානය වන බවට මෙවන විට තොරතුරු වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. පෙබරවාරි 14 වෙනිදා ආදරවන්තයින්ගේ දිනය නැත්නම් වැලන්ටයින්ගේ දිනය නිමිත්තෙන් විවිධ නීති විරෝධී කටයුතු සංවිධානය කරන බවට ශ්‍රී ලංකා පොලිසිය වෙත තොරතුරු ලැබී තිබෙනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල අන්තර්ජාලය උපයෝගී කර ගනිමින් මෙම නීති විරෝධී කටයුතු සිදු කරන බවටයි වාර්තා වෙන්නේ. විවිධාකාරයේ සාද උත්සව පාටි සංවිධානය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. යම් කෙනෙකුට සෞඛ්‍ය නිර්ණායක යටතේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් යම් දේ සංවිධානය කිරීමේ හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව කිසිම ආකාරයක එවැනි සාද සංවිධානය කිරීමේ හැකියාවක් නැහැ. අනවසර සාද පවත්වන අයට එරෙහිව ඒ වගේම අනවසරයෙන් මේ ආකාරයේ සැමරුම් කරන අයට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. එමෙන්ම මේ ආකාරයේ සාද පැවැත්වීම විවිධ උත්සව පැවැත්වීම ආදිය පිළිබඳව YouTube උපයෝගී කර ගනිමින් විවිධ වීඩියෝ පටද දැන් නිකුත් වන බවට වාර්තා වෙනවා. මේවා ගම්මට්ටම දක්වා ගෙන ගොස් ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙවැනි පුද්ගලයන්ගේ ව්‍යාජ ක්‍රියාවලට හසුවන්නට එපා. කිසිම ආකාරයකින් මුදල් තැන්පත් කිරීමක්, මුදල් ගෙවීමක් සිදු කරන්නට එපා. මේ සම්පූර්ණයෙන්ම වංචනික පුද්ගලයන් විසින් සිදු කරනු ලබන වංචනික මුදල් උපයා ගැනීමේ ක්‍රියාමාර්ග ඒවාට නොරැවටෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට සිය අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් නිවත්වීමට තීරණය කර තිබෙනවා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සහ බඳවා ගැනීමේ ක්‍රමවේද කඩිනමින් සකස් කිරීම දුම්රිය ස්ථාන සඳහා ක්‍රමවත් සංනිවේදන පද්ධතියක් හඳුන්වා දීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක කාලයක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ. ඊට විසඳුමක් නොලැබුණහොත් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා පුළුල් කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා සඳහන් කළේ. මේකට මූලික කරුණ වෙලා තියෙන අපි මීට ඉදිරියේත් මාධ්‍ය හමුවක් මගින් දැනුවත් කළා. සේවක හිගය දැඩිව බලපාලා තියෙනවා දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ වෙනකොට දුම්රිය ස්ථානවල සහ දුම්රිය ස්ථාන කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඒ කියන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ද ඇතුළුව කනිෂ්ඨ කාර්ය මණ්ඩලයක් සමග 4000ක පමණ පුරප්පාඩු ප්‍රමාණයක් මේ වෙනකොට තියෙනවා. එයින් සුවිශේෂ කාරණාවක් තමයි දුම්රිය මෙහෙයුම් කටයුතු සිදු කරන්න දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහාය වෙන සංඥාකරුවන්ගේ පුරප්පාඩු. මේක ඉතාමත් වැදගත් දුම්රිය ප්‍රවාහණයට ඉතාමත්ම වැදගත් රාජකාරියක්. මේකට දිගින් දිගටම මේ පුරප්පාඩු පුරවන්න දෙපාර්තමේන්තු ප්‍රධානියා විදියට දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා තමන්ගේ පත්වීම ශාඛාව හරහා කටයුතු කරලා නැහැ. ඒ පිළිබඳව අපි වාචිකව ලිඛිතව දිනපතා දැනුම් කරාට කිසිදු උනන්දුවක් ගන්න බවක් අපිට පේන්නේ නැහැ. පුහුණු සේවකයන් ගන්න අල්ගියා නොපුහුණු සේවකයන් ගන්න එක ලොකු අමාරුවක් නෙමෙයි. අපිට දිගින් දිගටම මේ ආවරණ රාජකාරී අධීක්ෂණය කරමින් කටයුතු කරන්න බෑ. අද රෑ 12න් පස්සේ මේක වැඩ වර්ජනයක් නෙමෙයි. දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ කරනවා. නමුත් දුම්රිය ඇතුල් කිරීමේදී පිටත් කිරීමේදී ප්‍රමාද වීම, අවලංගු වීම සිද්ධ වෙන්න පුළුවන් මේ කටයුත්තත් එක්ක. කරන්න පුළුවන් ඉල්ලීම අපි ඉල්ලලා තියෙනවා. මේවා ඉදිරියට ක්‍රියාත්මක නොවුනොත් මේ අපි ආරම්භ කරන වෘත්තීය ක්‍රියාමාර්ගය ඉදිරියේදී දිගින් දිගටම ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ෆිනෑන්ස් එක ගැන සාකච්ඡා කරද්දී අගමැතිතුමා අපිට උපදෙස් ලබා දුන්නා සියලුම තැන්පත්කරුවන්ට පසුගිය කාලය තුලදී වැටිලා තියෙන ආයතන ඒ ආයතනවල සියලුම තැන්පත්කරුවන්ට රුපියල් 5 ලක්ෂය දක්වා ගෙවන්නේ කියලා. ඒ කියන්නේ දැනටම 6 ලක්ෂයක් ගෙවලා තිනවා. ඒ තුලින් බොහෝ දෙනෙකුට මුදල් ලැබුණා. ඊට අමතරව ඉතුරු වෙලා ඉන්න අයට තවත් රුපියල් 5 ලක්ෂයක උපරිමයකට යටත්ව ද්‍රව්‍යශීලතා අරමුදලෙන් නිදහස් කරන්න කියලා මහා බැංකුවත් එක්ක සාකච්ඡා කරන්න කියලා දැනට උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේ වැටුණු මූල්‍ය ආයතන කීපයක්ම නැවත නගා සිටින ඔබතුමාලා පහුගිය කාලේ යම් උත්සාහයකට එයි කොහොමද ප්‍රගතිය? ඒ උත්සාහයේ එක කොටසක් තමයි මේ.
අපි බලාපොරොත්තු වෙලා හිටියේ ඒ ද්‍රවශීලතා අරමුදලේ ලබා දෙන්න මුදල රුපියල් 5 ලක්ෂයකින් වැඩි කරන්නට එන අවුරුද්දේ ජූලි මාසෙ වෙනකොට අපි ඒනට හිතුවා ඒක වෙලාස්ලිම කළ යුතුයි කියලා අගමැතිතුමා තීරණය කරලා තිනවා මුදලමැතිතුමා හැටියට ඒ පිළිබඳව උපදෙස් ලබා දෙන්නට මේ බලාපොරොත්තු වෙනවා මහ බැංකුවට. මෙරට පොල්තෙල් කර්මාන්ත ශාලා වැසී යාමේ දැඩි අවධානමකට ලක්ව ඇති බව පොල්තෙල් කර්මාන්තකරුවන් පවසනවා. පොල්තෙල් කර්මාන්තය මෙරට ග්‍රාමීය ආර්ථිකයේ සවිඵල ගන්වන එක් ප්‍රධාන කර්මාන්තයක් ලෙස සැලකිය හැකියි. කෙසේ නමුත් මේ වන විට එම කර්මාන්තය දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා. විදේශ රටවල සිට මෙරටට රැගෙන එන මිශ්‍ර නොකරන ලද තෙල් වර්ග සහ ෆාම් ඔයිල් මෙම තත්ත්වය උද්ගත වීමට ප්‍රධාන හේතුවක් ලෙසයි පොල්තෙල් කර්මාන්තකරුවන් පවසන්නේ. මොවලට ඕනේ කියන්නේ අලින් ෆාම් වල ගෙන්නවුවා. ඊපස්සේ අපි මෙහෙ පොල් අරන් දෙලි ගහපුවාම ෆාම් වල තමයි වෙළඳ පොළ විකිනෙන්නේ. අපි පොල්තෙල් ගියාම තනි පොල්තෙල් එක විකුණන්න බෑ. පොල්තෙල් එක කලවම් කරලා මිනිස්සු විකුණනවා. අපිට ඒක කරන්න බෑ. දැන් අන්තිමට මොකද වෙන්නේ? මොවල මට ලක්ෂ 25ක් පාඩුයි. ඊට පස්සේ මොවල දාගෙන වැඩ කරා ඒ සේවයට නැවතුවා. ඔයාලගේ යෝජනාව තමයි රටින් ගෙන නවත්තිය යුත්තේ. එතකොට ඔයාලට පොල්තෙල් දෙන්න පුළුවන් ඕන තරම්. එමෙන්ම පොල් පලදාව බෙහෙවින් හීන වී යාමද තවත් එක් ප්‍රධාන කාරණයක්. කෙසේ වෙතත් මෙම හේතු නිසා බොහෝ පොල්තෙල් කර්මාන්ත පවත්වාගෙන ගිය තෙල් මෝල් මෙවන විට වසා දමා ඇති බවත් විශාල වටිනාකමකින් යුත් යන්ත්‍ර සූත්‍ර දිරා යමින් පවතින බවත් පොල් කර්මාන්තකරුවන් පෙන්වා දෙනවා. දැනට යන්ත්‍ර සූත්‍රවලට අපි මුදල් යොදවලා ඉවරයි. මේ යොදවලා අපිට පුළුවන් මේ දේශීය නිෂ්පාදනයට අවශ්‍ය කරන පොල් තෙල් ටික නිෂ්පාදනය කරන්න. මේ පොල් කැබිලි කර වියලු පොල් ලංකාවට ගේනවා නම් ඉතාමත් වගකීමකින් කියනවා මේ වැනි ඉතාමත් සුරක්ෂිත පොල් තෙල් අපිට නිෂ්පාදනය කරලා දේශීය පරිභෝජන සම්පූර්ණ ලබා දෙන්න අපිට හැකියාව තියෙනවා. අපිට නැත්නම් මේ අමුද්‍රව්‍ය නැතිකම තියෙනවා. එමෙන්ම පොල්තෙල් මෝල්වල සේවය කළ විශාල පිරිසකට රැකියා මේ වන විටත් අහිමි වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ. පරිපාලන නොකරපු පාම් තෙල් පරිපාලන නොකරපු කිසිම ආදේශක තෙලක් ලංකාවට ගේන එක තහනම් ගන්න මේක තහනම් කරේ නැත්නම් මේ රට සුරක්ෂිත ආහාර වේලක් තබා ගැනීමට අපිට ඊළඟ පරම්පරාවට කළ නොහැකි පාම් තෙල් කියන එක ලංකාවේ පාවිච්චි කිරීම තහනම් කරන්න පාම් තෙල් කවලම් කිරීමට දීලා ඇති ගැසට් පත්‍රිකාව තහනම් කරන්න මේ අන්දමින් අපිට මුල්‍යම සහනයක් ලබා දීලා මේ ග්‍රාමීය ආර්ථිකයට සංවර්ධනය කරන්න අපිට ඉඩ ලබා දෙන්න. සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් දැන් සිව්දෙසින් පුවත්. විශ්වවිද්‍යාල සඳහා බඳවාගන්නා සිසුන් සංඛ්‍යාව තවත් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එම සංඛ්‍යාව ඉදිරි දින කිහිපය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ. විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ අදාළ බලධාරීන් සමග කළ සාකච්ඡාවලදී ඒ පිළිබඳ එකඟතාවකට පැමිණි බවද සභාපතිවරයා සඳහන් කළා. එසේම අදාළ බඳවා ගැනීම සහ පීඨවල ඒ සඳහා ඇති සූදානම් පිළිබඳව මහා භාණ්ඩාගාරය සමගද සාකච්ඡා කර ඇති බවත් එම කරුණු සැලකිල්ලටගෙන බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව තීරණය කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ. ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ පීඨ ඇතුළුව සියලු පීඨ සඳහා වැඩි සිසුන් සංඛ්‍යාවක් බඳවා ගැනීමට නියමිත බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මහර බන්ධනාගාරය ඇති වූ කලාකාරී සිද්ධියට වරදකරුවන් වූ රැඳවියන් 18 දෙනෙකුට මාස 2ක අමතර සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඒ වුන් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. බන්ධනාගාරය තුළ කැරලි ගැසීම, කෝලාහල කිරීම, නිලධාරීන්ගේ අනට අකීකරු වීම, දේපළවලට හානි කිරීම සහ වෙනත් සිරකරුවන්ට හානි කිරීම යන වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කෙරෙනු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම චෝදනාවලට වරද පිළිගත් රැඳවියන් 18 දෙනෙකුට එලෙස සිර දඬුවම් නියම කර තිබෙනවා. නව මහාධිකරණ විනිසුරුවන් 12 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඒ අනුව නව මහාධිකරණ විනිසුරුවන් ලෙස KI නානක්කාර මෙනවිය, RL ගොඩවිල මහතා, V රාමකමලන් මහතා, VB රණතුංග මහතා ඇතුළු මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු මෙලෙස දිරුම් දුන්නා. මැද පෙරදිග ප්‍රමුඛතම ගුවන් සේවා කිහිපයක් ශ්‍රී ලංකාව වෙත සිදු කරන ගුවන් ගමන් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ විදේශීය සංචාරකයන් සඳහා රට නැවත විවෘත කිරීමට ගෙන ඇති තීරණයත් සමගයි. ලොව විශාලතම ගුවන් සමාගමක් වන එමිරේට්ස් ගුවන් සේවා සමාගම ඊයේ නිවේදනය කළේ මෙරටට දැනට සතියකට සිදු කරන ගුවන් ගමන් වර 4ක් සහ 6ක් දක්වා ඉහළ නැංවන බවයි. ඒ අනුව පෙබරවාරි මාස 18 වනදා සිට ගුවන් ගමන් වාර 5ක්ද පෙබරවාරි මාස 27 වනදා සිට ගුවන් ගමන් වාර 6ක්ද ක්‍රියාත්මක කරනු ඇති.
අවධානය විදෙස් පුවත් වෙත. කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සුනකයින් පුරුදු පුහුණු කිරීමට ඉන්දිය හමුදාව තීරණය කර තිබෙනවා. මේ අතර ඉකුත් සතිය තුළදී ගෝලීය ආසාදිතයින් 17%කින් පහළ බැස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනාවරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආසාදිතීන් පහළ බැසීමේ වැඩිම ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ අප්‍රිකානු මහද්වීපය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඉකුත් සතිය තුළදී ගෝලීය ආසාදිතීන් 17%කින් පහළ බැස ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේ. ආසාදිතීන් පහළ බැසීමේ අඩුම ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ නැගෙනහිර මධ්‍යධරණී කලාපය බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවරණය කර තිබෙනවා. මේ අතර පුද්ගලින්ගේ මුත්‍රා සහ දහදී ඉවත් කරමින් කොවිඩ් ආසාදිතීන් හඳුනා ගැනීමට සුනකින් පුරුදු පුහුණු කිරීමට ඉන්දිය හමුදාව තීරණය කර තිබෙනවා. මේ සඳහා කොකස් පනිය සහ ලැබ්‍රඩෝ වර්ගයේ සුනකින්ට හැකියාව පවතින බවයි ඉන්දිය හමුදාව පෙන්වා දී ඇත්තේ. ඒ අනුව එම සතුන් පුහුණු කිරීමේදී ඒ සඳහා 95%ක සාර්ථකත්වයක් පෙන්වා ඇති බවද ඉන්දිය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. මේ අතර කොවිඩ් ආසාදිත සටහනේ දෙවන තැන පසුවන අසල්වැසි ඉන්දියාවේ දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට පහළ මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ගත වූ පැය 24 තුළ එරටින් හඳුනාගෙන ඇති නව ආසාදිතයින් සංඛ්‍යාව 10510ක්. ඊයේ ඉන්දියාවෙන් වාර්තා වූ දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 85ක්. මේ අතර එක්සත් රාජධානිය තුලින් හමු වූ කොවිඩ් වෛරස් ප්‍රභේදය මේ වන විට එක්සත් ජනපදයේ සීක්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව නව පරීක්ෂණකින් හඳුනාගෙන තිබෙනවා. එම ප්‍රභේදය හේතුවෙන් ඇමරිකාව තුළ හමුවන නව කොවිඩ් ආසාදිතයින් දින 9ක් වැනි කෙටි කාලයකදී දෙගුණයක් වන බවයි පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ. එම නව ප්‍රභේදය B114 ලෙස නම් කර ඇති අතර ඒ හේතුවෙන් ලෝපුරා එන්නත් කරන වැඩසටහනටද දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ලබන මාර්තු මාසයේ වන විට ප්‍රමුඛතම ප්‍රභේදය එය වීමට ඉඩ ඇති බවද පරීක්ෂකයින් පෙන්වා දෙනවා. තවමත් ආසාදිත සටහනේ වැඩිම බලපෑමට ලක් වූ රට බවට පත්ව ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 95542ක් හඳුනාගෙන ඇති අතර සිදු ඇති මරණ සංඛ්‍යාව 3265ක්. මේ අතර මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලයට පත් වූ අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් සිරාඩස්සියට ගෙන සිටින හමුදා පාලක මින් අවුන් හයින් ඇගේ පක්ෂ කාර්යාලයට කඩා වැදී එය විනාශ කර ඇති බව වාර්තා වනවා. ඊයේ රාත්‍රියේ අවුන් සාන් සුකීගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ මූලස්ථානයට ඇතුළු හමුදාව එහි තිබූ දෑ විනාශ කර ඇති බවයි ඇගේ පක්ෂය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ. පසුගිය පළමු වනදා සිදු වූ හමුදා කුමන්ත්‍රණයෙන් පසු මියන්මාර ජනතාව නේපිඩෝ අගනුවර ඇතුළු ප්‍රධාන නගරවල වීදිවලට රොක්කී විරෝධතාවල නිරත වුණා. ඊයේ දිනේදී මියන්මාර ආරක්ෂක හමුදා මගින් ජනතාවට වෙඩි තැබීම හේතුවෙන් කිහිප දෙනෙකුම තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. ලෝකයේම අවධානය මියන්මාරය වෙත ලැබී ඇති මොහොතක මේ අවධානය එම පෙරලියට හේතු වූ මහා මොලකරු ගැනයි. ලොව පුරා ආන්දෝලනාත්මක පුවතක් මවමින් පසුගියදා කුමන්ත්‍රණයක් මගින් මියන්මාරයේ රාජ්‍ය බලය පැහැර ගන්නට එරට හමුදාව කටයුතු කළා. ඒ එරට නායිකා වූ අවුන් සාන් සුකී ඇතුළු දේශපාලඥයින් රැසක් අත්අඩංගුවට ගනිමින්. එකී කුමන්ත්‍රණයේ මහා මොලකරු තමයි එරට හමුදාපති මින් අවුන් හයින්. මියන්මාරයේ ලොකු මිනිසා ලෙසයි ඔහු හැඳින්වෙන්නේ. වර්ෂය 1956 ජූලි මාස 3 වන දින බුරුමයේ ටාවෝ හෙවත් වර්තමාන මියන්මාරයේ ඩාවේ හිදී උපත ලද මින් අවුන් හයින් කුඩා අවදියේ නිහඬ චරිතයක් වුණා. 1972 වර්ෂයේදී යැන්ගොන් හිදී තේරීම් විභාගය සමත්ව 1973 වසරේ සිට 1974 දක්වා වන කාලයේදී යැන්ගොන් හිදීම කලා සහ විද්‍යා විශ්වවිද්‍යාලයෙන් නීතිය හදාරන්නට තරුණ මින් අවුන් හයින්ට හැකියාව ලැබෙනවා. පසු 1974 දීම මියන්මාර ආරක්ෂක සේවා විද්‍යාලයේ 19 වන බඳවා ගැනීමේදී එම විද්‍යාලයට ඇතුළත් වන මින් එහි කාතරත් කැපී පෙනුණු ශිෂ්‍ය භටයෙකු බවට පත් වුණා. නමුත් ඔහුගේ නිහඬ ස්වභාවයත් හුදකලා පිළිවෙතත් හේතුවෙන් විද්‍යාලයේ අනෙකුත් සිසුන්ගෙන් ඔහු මගහැරුණා. සිය උපාධිය ලැබීමෙන් පසුව මින් අවුන් හයින් අනදින නිලධාරී තනතුරුවල සේවය කළ අතර එම වෘත්තීය ජීවිතයේ මුල් අවදියේ සිටම තම ස්වරූපයත් හැසිරීම් ස්වභාවයත් නිසා උපහාසයට ලකුණු අවස්ථාද බොහෝ තිබුණා. නමුත් ක්‍රමයෙන් සිය වෘත්තියේ ඉහළටම ගිය මින් අවුන් හලින්ට එවකට ජ්‍යෙෂ්ඨ ජෙනරාල් ටන් ෂාවේගේද ප්‍රසාදය හිමි වුණා. අවසානයේ 2011 වසරේදී මින් අවුන් හයින් නව ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා ලෙස අභිෂේක කරමින් හිටපු නිලධාරී ටන් ෂාවේ ඉල්ලා අස්වුණා.
2008 වසරේදී මේජර් ජෙනරාල්වරයෙකු ලෙසත් 2009 වසරේදී ලුතිනන්ට් ජෙනරාල්වරයා ලෙසත් 2011 වසරේ උපජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා ලෙසත් අවසානයේ 2013 වසරේදී මියන්මාරයේ ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා ලෙසත් මින් අවුන් හයින්ගේ ධූරාවලිය පෙළගැසෙනවා. වෘත්තීය තුළු සිය දක්ෂතාවය තුළින් මින් අවුන් හයින් මහාත්‍රායේ සිදු මැලේසියානු සන්නද්ධ ගෞරව සම්මානය විශිෂ්ට අනතින නිලධාරියා වැනි ගෞරව සම්මානවලටද පාත්‍ර වුණා. කෙසේ වෙතත් මින් අවුන් හයින්ගේ ක්‍රියාකලාපය ඇත්තෙන්ම තරමක් වෙනස් වූවක්. නොරිස්සුම් ස්වභාවයත් අන්‍යයන් සමග සහයෝගීතාවයන්ට සහ අනිකාට සවන් දීමට ඇති අකමැත්තත් නිතරම පාහේ ඔහුගේ වෘත්තීය පෞරුෂත්වය තුළ දක්නට ලැබුණා. වරක් ඔහු පිළිබඳව මියන්මාරයේ හිටපු ඕස්ට්‍රේලියානු තානාපති නිකලස් කොපල් මහතා සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා සවන් දෙන්නෙකු නොවෙයි. ඔහු කතා කරන අතර අනෙක් අය සවන් දෙයි යනුවෙන්. කෙසේ වෙතත් මියන්මාර නායිකා අවුන් සාන් සුකී සහ මින් අවුන් හයින් අතර තිබූ සහයෝගීතාවද එතරම් යහපත් එකක් නොවූ බව බොහෝ විශ්ලේෂකයින්ගේ අදහස් වුණා. විප්ලවවාදී ආකල්පත් මුරණ්ඩු ස්වභාවයත් කලකපටන් පැවති දේශපාලනික මතකැටුමත් හේතුවෙන් පසුගිය පෙබරවාරි මාස පළමු වනදා සිය ප්‍රතිවාදීන් වූ අවුන් සාන් සුකී ඇතුළු දේශපාලඥයින් රැසක් අත්අඩංගුවට ගනිමින් මිකී ජ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා මියන්මාරයේ රාජ්‍ය බලය සියතට ගත්තා. ලෝක නායකින් රැසකගේ කනස්සල්ලට තුඩුදුන් සිදුවීමක් වූ එය වර්ෂය 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව මියන්මාරය තුළ සිදු වූ තුන්වන රාජ්‍ය කුමන්ත්‍රණයයි. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට පෙබරවාරි 11 වනදා ශ්‍රී ලංකාවේ අගනුවර ලෙස ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නම් කර ඇත්තේ 1985 පෙබරවාරි මාස 11 වන දිනයි. ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ්ජි ඇංග්ලිකන් විශ්වවිද්‍යාලවලට විකල්පයක් ලෙස ලන්ඩන් විශ්වවිද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1826 පෙබරවාරි මාස 11 වන දිනයි. එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය විසින් 2015 වර්ෂයේදී යෝජනාවක් ඉදිරිපත් කරමින් නම් කරන ලද ජාත්‍යන්තර විද්‍යා හා කාන්තා දිනය පෙබරවාරි 11 වන දිනට එනම් හෙට දිනට දී තිබෙනවා. විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඉටු කරන තීරණාත්මක කාර්යභාරය වෙනුවෙනුයි මෙම දිනය නම් කර ඇත්තේ. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. මම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.